ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මාර්තු පළමුවැනිදා සිට විදුලි කප්පාදුව නවතීද? විදුලි බල අමාත්‍යංශයෙන් විදුලි කප්පාදුවට නව විසඳුමක්. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් මාසයක් දීර්ඝ කෙරේ. මහකන්නේ වගාහානි වූ ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 50,000කට යටත්ව දිරිදීමනාවක්. හෙක්ටයාරයකට 50,000කට යටත්ව ලබන සතියේ ඉඳලා පසුගිය මහකන්නේ වගා කරපු ගොවීන් ලක්ෂ 11ක් හෙක්ටයාර ලක්ෂ 8ක් සඳහා ගෙවීමට අපි තීන්දුව කරා. වසා දැමුණු ඇඹලිපිටිය කඩදාසි කම්හල යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය. රුසියා යුක්‍රේන සාම කතා බිඳ වැටෙයි. යුද ගැටුමට මැදිව ඉන්දීය සිසුවෙකුට දිවි අහිමි වෙයි. හෙට දිනේදී පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ජාතික විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. අද දිනය මහජන උපයෝගීතා කොමිසමට ඉතාම කනගාටුදායක දවසක්. අපිට ලැබී තියෙන බලතල අනුව අපිට තමයි දන්නන්න වෙන්නේ විදුලි කප්පාදුව දෛනිකව සිදුවෙන්නේ කොහොමද කියන එක. අපිට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා මේ අවස්ථාව වන විට විශාල බලාගාර ප්‍රමාණයක් දැන්ට අක්‍රිය වෙලා තියෙනවා. ඒ අක්‍රිය වීම හේතුවෙන් හෙට දිනේදී ඉතා දීර්ඝකාලීන විදුලි කප්පාදුව අපිට යන්න සිදු වෙනවා. දිවා කාලයේදී පැය 5කුත්, ඒ කියන්නේ 8 සිට 6 දක්වා පැය 5කුත්, වගේම 6 සිට 12 දක්වා පැය 2කමාරකුත්, පැය 7කමාරක දීර්ඝකාලීන විදුලි කප්පාදුවකට අපිට යෑමට සිදුව තියෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය අවසරය අපි මේ අවස්ථාවේදී විදුලි බල මණ්ඩලයට ලබා දුන්නා. මේකට එකම හේතුව තමයි අපිට ඇති වෙන විදුලි බලාගාර තියෙනවා. විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අපිට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩීසල්, නැප්තා, ඒ වගේම බෝනස් ඔයිල් කියන තුන් ජාතිම අපිට නොලැබීම නිසා හෙට දිනේදී මේ තරම් විශාල විදුලි කප්පාදුවකට අපිට යන්න හේතු වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි ඊටාම කනගාටු වෙනවා. අපිට වෙන choice එකක්, ඕල්ටර්නේටිව් එකක්, විකල්පයක් නැහැ. දැන් පැය 7:00මාරක් කියලා කියන්නේ උදේ ඉඳන් හවස් වෙන කාලය දක්වා මේ තියෙන ඒ කාලයේ කප්පාදුව නිසා ඇතිවෙන ආර්ථික ප්‍රශ්නය, ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතයේදී ඇතිවෙන ප්‍රශ්න ඊටාම ව්‍යාකූලයි, ඊටාම කොචනීයයි. ඒකට අපිට වෙන කරන්න දෙයක් නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය. මගේ ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාර වලින් ඉන්ධන නිකුත් කිරීම කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ අතර අප කළ විමසීමකදී බලශක්තිය අමාත්‍යාංශයේ ලේකම් KDR ඔල්ගා මහත්මිය සඳහන් කළේ හෙට සහ අනිද්දා දිනවල මෙරටට අවශ්‍ය ඉන්ධන රැගත් නැව් දෙකක් දිවයිනට ළඟා වන බවයි. දිවයින පුරා ඉන්ධන පෙරවුම් හල්වල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතිනවා. ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති අතර බස් රථ ධාවනයටද ගැටලු මතුවී ඇති බවයි බස් රථ සේවකයන් සඳහන් කළේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව පුරා ධාවනය වන බස් රථ 18 දැන් 50%ක ප්‍රතිශතයකින් නිතර බස් රථ අඩුවීමක් අපි දැක්කා. ඒ වගේම අද දිනේදී අපි විශ්වාස කරනවා 70%ක 80ක වගේ පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් ධාවනය වීම නතර වෙන බව අපි දන්නවා. දුරසේ බස් රථ ධාවනය සම්පූර්ණයම වගේ අඩාල වෙමින් තිබෙනවා. නමුත් කෙටිදුර ධාවනය බස් රථවල අර ඩීසල් ගබඩා කර තිබෙන නිසා අද දිනේදීත් හෙට දිනේදීත් ධාවනය කරන්න හැකියාව තියෙනවා. පෞද්ගලික බස් රථවලට ඩීසල් ටික දෙන්න එහෙම නොවුනොත් තව දින දෙක තුනකදී මේ සියලුම පෞද්ගලික බස් රථ 18,000 ධාවනයෙන් නිවත් වෙන බව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අතර මගේ ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාර වලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ. දල්ල අමාත්‍යතුමා අපිට උපදෙස් දුන්නා විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයේ නිරත වෙන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලංගම හරහා සැපයීමේ යම් වැඩසටහනක් දියත් කරන්න කියන කාරණේ දින දෙක තුනක් ඇතුළත යම් ආකාරයක සැලැස්මක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු
බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙනකොට ලංගම අපි දිනකට අවශ්‍ය ලක්ෂ 4ක් ඩීසල් අපිට අවශ්‍යයි දිනකට. ඒ වගේම පෞද්ගලික බස් රථ සඳහා ලීටර් 5,31,000ක් පමණ අපිට අවශ්‍ය වෙනවා දෛනිකව. හුඟක් දුරට හෙට දිනේ වෙනකොට එමෙන්ම මේ මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් දැනට දුම්රිය ගමනාගමනයට බාධාවක් ඇතිවී නොමැති බවයි. දුම්රිය ගනුදෙනු කරන්නේ ඍජුවම තෙල් සංස්ථාවත් එක්ක. තාම දුම්රියක් අපිට අවලංගු කරන්න උනේ නැහැ. ඉන්ධන නොමැතිවීම නිසා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන හිගේ නිසා දුම්රියට තාම බලපෑමක් වෙලා නැහැ. ඉදිරි දින කීපය තුළ ඒක වෙන්නෙත් නැහැ. මේ අතර අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යංශයේ ලේකම් KDR ඔල්ගා මහත්මිය සඳහන් කළේ හෙට සහ අනිද්දා දිනවල මෙරටට අවශ්‍ය ඉන්ධන නැව් දෙකක් දිවෙනට ළඟාවන බැවින් මෙම හිඟයට කඩිනම් විසඳුම් ලැබෙන බවයි. ඩීසල් සම්බන්ධයෙන් ඇත්තම තත්ත්වය කියනවා නම් අපිට මේ දවස්වල අපි සීමිත සැපයුමක් තමයි කරන්න කියන එක අපි පිළිගන්නවා. වෙනදා අපි දවසට ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක් පමණ නිකුත් කරා නම් අපි මේ අද වෙනකොට ඩීසල් මෙට්‍රික් ටොන් 5000ක් පමණ ප්‍රමාණයක් තමයි දිනකට නිකුත් කරන්නේ. අපිට හෙට තව ඩීසල් නැවතෝගයක් ලැබෙනවා. එතකොට අනිද්දා වෙනකොට තව ඩීසල් නැවතෝගයක් ලැබීමට නියමිතයි. ඒ ඩීසල් නැවතෝග ආපුවාම මේ ඩීසල් හිඟය යම් තාක් දුරකට සමනය වෙයි කියලා අපි හිතනවා. මිනිස්සු අනවශ්‍ය විදිහට කලබල වෙලා අර තියෙන වෙලාවට පුළුවන් අය වැඩිපුර ගන්න පෙළඹිලා තියෙන එකත් මේ හිඟේ තවදුරටත් මේ වැඩි වෙන්න මේ හේතු වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඒ මහත්මිය සඳහන් කළේ එලෙස ලැබෙන ඉන්ධන මගින් විදුලි බල ක්ෂේත්‍රයට සාධනීය බලාපොරොත්තු ඇති කරගත නොහැකි බවයි. අපිට රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන බලන්න වෙනවා. මොකද ප්‍රවාහනය ඇතුළු අනිකුත් අංශවල ඉතින් ඒ හින්දා විදුලි සැපයීමට කියන ලොකු දායකත්වයක් අපිට මෙතනදී දෙන්න බෑ. අපි දැන් මේ දවස්වල විදුලි සැපයීමට සාමාන්‍යයෙන් දවසකට බලාගාර වෙනුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 1000ක් අපි තමයි දෙන්නේ. කොහොම වුණත් මාර්තු 6-7 වෙනකොට දැවිතෙල් නැවක් එනවනේ. අපි දවස් 6ක් වගේ ඇතුළත විදුලි බලාගාරවල ප්‍රශ්නය ඊට වඩා හොඳ තත්යකට විසඳෙයි. මම හිතන්නේ ඇත්තටම මේ විදුලි බලය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න නම් අප්‍රේල් වෙනකොට විසඳෙයි. මේක හැමදාම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඊට අමතරව බලශක්ති අමාත්‍යාංශයේ විදිහට අපි මේ වෙනත් විකල්ප ක්‍රියාමාර්ග දීර්ඝකාලීන වශයෙන් යම් සාකච්ඡා කරගෙන යනවා. කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ලබන 5 වනදා සිට විදුලි සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවයි. අපිට මාසකට ටොන් 30000ක් විතර ඕනේ ඩීසලුයි දැවිතලුයි. ඒක අපි වෙනම ගෙන්නලා මේ බලාගාර ටික ක්‍රියාත්මක කරලා මේ රටේ විදුලි විසන්ධි කිරීමක් නැතුව යන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන 5 වෙනිදා වෙනකොට ඒ අවශ්‍ය ඉන්ධන ටික ලබාගෙන කටයුත්ත කරන්න. ඒකට උමනා කරන මූලික කටයුත්ත තමයි මේ දවස්වල කරගෙන යන්නේ. මේ අතර අද දිනේත් සියලු කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. කෙසේ නමුත් රාත්‍රී කාලයේ ඉල්ලුම අධික වූහොත් තවත් පැය භාගයක කලින් සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදු කළ හැකි බවයි ඔවුන් දැනුම් දුන්නේ. ඒ අනුව අද පැය 3ක විදුලි කප්පාදුව පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා කාලය තුල ක්‍රියාත්මක වුණා. රුසියානු සහ යුක්‍රේන නියෝජිතයින් අතර ඊයේ පැවැත් වූ සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. මේ අතර අද උදෑසන රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකට හසුවීමෙන් යුක්‍රේනයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ඉන්දිය සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. බෙලරුස් දේශ සීමාවේ සාමසාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ මොහොතකදී රුසියාව සිය න්‍යෂ්ටික හමුදා බලය තර කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර බෙලරුස් රාජ්‍යයේ දේශ සීමා ප්‍රදේශයේ පැවති සාකච්ඡා ඉක්මන් විසඳුමකින් තොරව අවසන් වී ඇති බවයි. නියෝජිතයන් මේ වන විට ඔවුන්ගේ අගනගර වෙත ගොස් ඇති අතර රුසියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ නැවත හමුවීමට දෙපාර්ශවයෙන්ම එකඟත්වයක් පළ වූ බවයි. මෙම දෙවන වටේ සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතයි. එමෙන්ම ආක්‍රමණය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් කොන්දේසි පෙළක් ඉදිරිපත් කර තිබෙනවා. යුක්‍රේනයේ නිරායුධකරණය සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට එළඹීම මෙන්ම ක්‍රිමියාවේ රුසියානු ආධිපත්‍ය පිළිගැනීම ඊට ඇතුළත්. යුද්ධය අවසන් කිරීම සඳහා ජනපති පුටින් යුක්‍රේනයෙන් මෙන්ම බටහිර කඳවුරෙන් ආරක්ෂක සහතිකයක් අපේක්ෂා කරනවා. මේ අතර යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන මධ්‍යම කාර්කිව්හි නිදහස් චතුරාශ්‍රය වෙත දෙවන්ත රුසියානු මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර සිය ගුවන තහනම් කලාපයක් කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා දරන උත්සාහයට ඇමරිකාවේ එකඟතාවය පළ නොවී ඇති බව වාර්තා වනවා. දවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කළේ එම ක්‍රියාකලාපයට අනුකූලතාවය දැක්වීම හරහා ඇමරිකාව රුසියාව සමග ඍජු යුද ගැටුමකට ඇද දැමෙන බවයි. රුසියානු හමුදාවන්ගෙන් නිරන්තරයෙන් එල්ලවන ෂෙල් වෙඩි සහ මිසයිල් ප්‍රහාර හේතුවෙන් සිය ගුවන් කලාපයේ තහනම් ගුවන් කලාපයක් ලෙස නම් කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළා. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ සන්නද්ධ රථ යුද ටැංකි ඇතුළත් සතපොම් 40ක් පමණ දිගු රුසියානු යුද රථ පෙළක්
වැඩසටහනක් කියව් අගනුවර වෙත ඇදෙන බව චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කර ඇති අවස්ථාවේදී එමෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් රථ පෙරට කොටගත් රුසියානු ගොඩබිම් හමුදා බෙලරුස් රාජ්‍යයේ දකුණු දෙසින් යුක්‍රේන දේශ සීමාව වෙත පැමිණෙමින් සිටින අතර එම රථ පෙළද සතපුම් 20ක් පමණ දිගට දිස්වන බවද චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙනී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් රුසියානු හමුදාවන්ට මෙතෙක් යුක්‍රේනයේ අගනුවර සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ. එමෙන්ම ආක්‍රමණයන්ගෙන් දිවි බේරා ගැනීම සඳහා යුක්‍රේනයේ වෙසෙන ජනතාවගෙන් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් පෝලන්ත දේශ සීමාවට පලා ගොස් ඇති බවයි දැනට අනාවරණය වී ඇත්තේ. මේ අතර යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත එල්ලවූ රුසියානු මිසයිල් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එමෙන්ම මාස්ටර් කාඩ් ලෝක ගෙවීම් ජාලයේද රුසියාව තුළ ඔවුන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අනුව මාස්ටර් කාඩ් ගෙවීම් උපයෝගී කර ගනිමින් මින් ඉදිරියට රුසියාව තුළ භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කළ නොහැකි වනු ඇති. එමෙන්ම මේ වන විට බටහිර සමාගම් රුසියාවෙන් ඉවත්වීම වේගවත් වී ඇති බවයි විදේශ විචාරකයන් අවධාරණය කර ඇත්තේ. මේ අතර රුසියාව විසින් යුක්‍රේන ආක්‍රමණයේදී යුද අපරාධ සිදු කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ සිටින සිසුන් දෙදෙනෙකු ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු යුක්‍රේන පෝලන්ත දේශ සීමාව හරහා ඉවත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බව විදේශ අමාත්‍යාංශය පවසනවා. පෝලන්තයේ වර්සෝ සහ තුර්කියේ අන්කාරා පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් එම කටයුතු සිදු කරමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම බෙලරුසේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 8කට අධික සංඛ්‍යාවක මෙරට සිසුන් 1556ක් ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 1600කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් සමග මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම මේ වන විට දිවයිනේ රැඳී සිටින යුක්‍රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුවෙන්ම සංචාරකයන්ගේ වීසා කාල සීමාව ගාස්තු අය කර ගැනීමකින් තොරව මාස 2කින් දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ. සංචාරක සංවර්ධන අධිකාරිය දත්ත අනාවරණය කරන්නේ මේ වන විට රුසියානු සංචාරකයන් 11463 දෙනෙකු සහ යුක්‍රේන සංචාරකයන් 3993 දෙනෙකු ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි. COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මාසයකින් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙරට කොවිඩ් ව්‍යාප්තියේ ස්වභාවය තවදුරටත් සැලකිල්ලට ගනිමින් COVID-19 මාර්ගෝපදේශ මාලාව තවත් මාසකින් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් එම මාර්ගෝපදේශ මාලාව අද සිට මෙම මාස 31 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති. අදාළ මාර්ගෝපදේශ මගින් කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මෙන්ම මුව ආවරණ පැළඳීම තවදුරටත් සිදු කළ යුතුයි. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 997 දෙනෙකු වාර්තා වුණා. එම ආසාදිතයන් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 6,46,034ක් ලෙසයි. එමෙන්ම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,222ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ නව මරණ 32ත් සමගයි. ලොං කොවිඩ් සින්ඩ්‍රෝම් ඒ කියන්නේ ඔය පසු කොවිඩ් තත්වය තිබීම කොවිඩ් අසනීපයේ තීව්‍රතාවය මත රඳා පවතින්නේ නැත. සමහර අදහසක් තියෙනවා දැන් වැඩි අමාරු වෙන්නේ නැහැ තරුණායට. ඒක නිසා කමක් නැහැ. ඔක හැදුනා දවස් 7යි ඊට පස්සේ මේක ඉවරයි කියලා. එහෙම සහතිකයක් දෙන්න බෑ. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ තමයි හති කියන එක. හති එක එක විදිහට ඇති වෙන්න පුළුවන්. මේ අතර විදේශ පුරවැසියන් මෙරටට පැමිණීමේදී අනුගමනය කරනු ලබන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අද සිට ක්‍රියාත්මක වන පරිදි වෙනස්කම් වලට ලක් කර තිබෙනවා. අපේ රටේ විදේශයන් සිට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාවේ ගොඩාක් විශාල වැඩිවීමක් පොසිටිව් වෙලා පේන්නේ නැහැ. දැනට අපි පූර්ණෙන්වත් කරන ලක් නොවූ අය තමයි day 1 PCR එකක් කරන්නේ. ඉතින් ඒක හින්දා හෙට සිට විදේශයන්හි සිට පැමිණෙන පූර්ණ එන්නත් කරන ලක් වූ සියලු දෙනාම ගුවන් යානයට හෝ පරායකට පැමිණෙනවා නම් ඒ ස්ථානයකට එන්න පෙර කරන ටෙස්ට් ටික කරගෙන යැවීම අවශ්‍ය නැහැ. කාවට එන හැම දෙනාම පිටරටින් රෝගය වැළඳිලා දවස් 7කට පස්සේ තමයි ඒගොල්ලන්ට එන්න පුළුවන් කියලා මේ නිර්ණායකවල දක්වලා තියෙන්නේ. ඒ වගේම මේ සියලු දෙනාම ඉස්සෙල්ලත් කිව්වා වගේ තමන් රෝගය වැළඳිච්ච කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් තියෙන වාර්තා ටෙස්ට් රිපෝට්ස් අරගෙන එන්න ඕනේ. රටේ තත්ත්වය අනුව මේක තවදුරටත් වෙනස් වෙන්න පුළුවන් ඉදිරියටත් ලෝකේ ප්‍රවණතාවත් එක්ක. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 20720ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,09,092ක් ලෙසයි. 2020 සහ 21 මහකන්නේ වගහානි වූ ගොවින් සඳහා හෙක්ටයාරයකට රුපියල් 50,000කට යටත්ව දිරිදීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ගොවින් ලක්ෂ 11ක් සඳහා මෙලෙස දිරිදීමනාව ලබා දෙන බවයි.
ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ රජය රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීමට තීන්දුව කරා. ඒ අනුව 2021 මහකන්නේ හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කරපු ගොවීන්ට කාබනික පොහොර භාවිතා කළ කෘෂිකර්මාන්තයේ නියැලෙන්න සිද්ධ වුණා. අපිට අමාත්‍යාංශයේ හැටියට නියමිත වෙලාවට අපිට කාබනික පොහොර දී ගන්න බැරි වුණා. ගොවීන් දැනුවත් කරන්න බැරි වුණා. ඒ නිසා ගොවීන්ගේ නිෂ්පාදනයේ යම් අඩුවක් සිදු වුණා. අපි එදා රජය පැහැදිලිව කිව්වා ගොවීන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. නිෂ්පාදනයේ යම් අඩුවක් වුණොත් එය ප්‍රතිපූර්ණය කරනවා කියන එක අපි එදා පැහැදිලි කරා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය මහකන්නේ ගොවීන්ට වගාවේ විසුද්ධිච්ච හානිය වෙනුවෙන් මුදලක් ගෙවීමට තීරණය කරා. ඒ නිසා අපි දිරිදීමනාවක් හැටියට හෙක්ටයාරයකට 50000කට යටත්ව ලබන සතියේ ඉඳලා පසුගිය මහකන්නේ වගා කරපු ගොවීන් ලක්ෂ 11ක් හෙක්ටයාර් ලක්ෂ 8ක් සඳහා ගෙවීමට අපි තීන්දුව කරා මුදල් ගෙවීමට. ඒ වගේම මේ වෙනකොට වී කිලෝ එක රුපියල් 92ට 95ට අපි මිලදී ගන්නවා 90ට වී සඳහා හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගොවීන්ගේ ඒ හානිය වෙනුවෙන් මුදලක් ලැබී තිබෙනවා. ඒ නිසා මහකන්නේ වගා කළ ගොවීන්ට ආර්ථික වශයෙන් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයේ හැටියට පැහැදිලිව කිව්වා කිසිසේත් ගොවීන්ට ආර්ථික වශයෙන් වැටෙන්න අපි දෙන්නේ නැහැ කියලා. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මම සහතිකයක් දුන්නා. ඔබට අවාසියක් වෙන්න දෙන්නේ නැහැ, ආර්ථික වශයෙන් පාඩු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ සහතිකය අද ගොවීන්ට අපි ක්‍රියාත්මක කරයි කියන එක මතක් කරනවා. ඉදිරි මාස 8ක් සඳහා මෙරටට පෙට්‍රල් බැරල් ආනයනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මෙම වසරේ පෙබරවාරි මස 15 වැනි දින සිට ඔක්තෝබර් මස 14 වැනි දින තෙක් මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචි කරගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලන්සු කැඳවා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පෞද්ගලික සමාගමක් වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. සීමා සහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ කටයුතු සඳහා රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය ක්‍රමවේදයේ යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම සීමා සහිත ජාතික කඩදාසි සමාගම සතු මෙම කම්හල වසා දැමුණේ පසුගිය 2012 වසරේදී. එකී කම්හල පිහිටි ඉඩම සහ කම්හලේ ගොඩනැගිලි වසර 30ක කාල සීමාවක් සඳහා දේශීය ආයෝජන සමාගමක් වන කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම වෙත ලබා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. නමුත් අදාළ ඉඩම විධිමත් පරිදි සීමා සහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබා දීමට කටයුතු කර නොතිබූ බැවින් එකී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබුණේ නැහැ. එම කම්හල පිහිටි ඉඩම දිගු කාලයක් බදු පදනම මත සීමා සහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබා දීම සඳහා මේ වන විට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. මෙම සමාගම අදාළ බදු පදනම යටතේ ලබා දෙන සමාගම සමග කොන්දේසිවලට පැමිණ ඇති අතර එය ගිවිසුම් ගත වූ පසු ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදයේ යටතේ නැවත ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. යලකන්නේ වීවගාව සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් යන පොහොර වර්ගයේ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. මියුරේට් ඔෆ් පොටෑෂ් යනු සුලභව යොදන පොටෑසියම් පොහොරක් වන අතර ගොවින් විසින් වීවගාව සඳහා බණ්ඩි පොහොර ලෙස එය භාවිත කරනු ලබනවා. 2022 යලකන්නේ තුල ගොවින් විසින් හෙක්ටයාර ලක්ෂ 6ක පමණ භූමි ප්‍රමාණයක වීවගා කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 38500ක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර තරඟකාරී ලන්සු ක්‍රමවේදය අනුගමනය කරමින් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත් රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ එම පොහොර ගොවීන් වෙත ලබා දීම සඳහාත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අවසරය හිමි වුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. නැගෙනහිර පළාතේ දෛනික දියරිකෙන නිෂ්පාදනය ලීටර ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය පවසනවා. ඒ අනුව දැනට දෛනිකව නිෂ්පාදනය කරන ලීටර 57000ක ප්‍රමාණය ලක්ෂයක් දක්වා වැඩි කිරීමේදී එම කිරි ගවයන්ට අවශ්‍ය ආහාර සහ ජලය වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙසයි ආණ්ඩුකාරවරිය පළාත් පශු සම්පත් ප්‍රධානීන් හමුවේ අවධාරණය කර ඇත්තේ. එමෙන්ම කන්තලේ ප්‍රදේශයේ ප්‍රචලිතව පවතින මුදෝපු මී කිරි නිෂ්පාදන කන්තලේ කිරි නමින් විදේශ වෙළඳපොළ දක්වා අපනයනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘතියක්ද
ද ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කරන බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තේ සහ වතු ආශ්‍රිත කඳුකර ප්‍රජාවගේ ජනජීවිතය සම්බන්ධයෙන් කලාව භාවිත කරමින් සමාජගත කරන ලද නවතම ඡායාරූප ප්‍රදර්ශනයක් ඊයේ හැටන් කොටගල කේම්බ්‍රිජ් ජාතික පාසලේදී පැවැත්වුණා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව වතුකරේ රැකියා විරහිත තරුණ තරුණයන් 40 දෙනෙකු තෝරාගෙන එම තරුණ තරුණියන්ට ඡායාරූපකරණය පිළිබඳ වසර 3ක පාඨමාලාවක් නොමිලේ පවත්වා ඉන් අනතුරුව ඔවුන් එම පාඨමාලාවෙන් ලබාගත් අත්දැකීම් අලලා මෙම ඡායාරූප ප්‍රදර්ශනය පවත්වා තිබෙනවා. තේ නිෂ්පාදනය සහ තේ කර්මාන්තයේ නියැලී සිටින කඳුකර ජනතාවගේ ජනජීවිතය සම්බන්ධයෙන් වූ ඡායාරූප 100කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රී ලංකාවට කුරුඳු සඳහා බුද්ධිමය දේපල අයිතිය සහ භූගෝලීය දර්ශකය ලැබුණු බව කුඩා වැවිලි බෝග හා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේනික මෙරට ගම්මිරිස් වලට සහ අන්නාසි වලටද කොළොන්න ගම්මිරිස් සහ සිලොන් ගෝල්ඩන් අන්නාසි යන නම් වලින් භූගෝලීය දර්ශක ලබා ගැනීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙවැනි දර්ශක ලබා ගැනීමෙන් එම වගාවන් වලින් රටට ලැබෙන අපනයන ආදායම වැඩි කිරීමට හැකිවන බව ඒ මහතා සඳහන් කළා. බස්නාහිර පළාතේ සහ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිලොන් ගෝල්ඩන් අන්නාසි බහුලව වගා කෙරෙන අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ගම්මිරිස් බහුලව දැකිය හැකිවීම විශේෂත්වයක්. දෛවෝපගත සිදුවීම් ලොබ කොතෙක් නම් සිදුවනවාද? මේ කියන්නේ යන්නේ වන් දෛවෝපගත සිදුවීමක්. නමුත් සැබෑ අහඹුවක්. ලෝරි සහ ක්‍රිස් කෝබල් ඔවුන් අඬා කියන මේ කතාව අහන්න. මේ සිදුවීම උනේ 2007 අවුරුද්දේ. මමත් ලෝරිත් අපේ දරුවෝ තුන්දෙනා වුණ කයිල් එමා සහ කේට් එක්කන් අපේ වාහනේ ගමන් කරමින් හිටියේ. අපි 5 දෙනා ඒ වෙලාවේ හිටියේ බොහොම සතුටින්. වාහනේ පදවගෙන යද්දී මට ඇහුණා මගේ පුංචි සුරංගනාවි කේට් එමා කායිල් එක්ක පිටුපස අසුනේ ඉඳන් හයියෙන් සිනහසුණා. මටත් ලෝරටත් අපේ දරුවෝ තුන්දෙනාගේ සිනහව තරම් මිහිරි දෙයක් තිබුණේ නැහැ. ඒත් ටික වෙලාවකින් මගේ පොඩිඋන් තුන්දෙනාගේ සිනාහඬ අභිභවන අමිහිරි විශාල හඬක් නැගුණා. මට මතක එච්චරයි. ඊට පස්සේ කවුදෝ කෙනෙක් වාහනේ දොරට වැරෙන් පහර දීලා මාව එළියට ගත්තා. ඒ වෙලාවේ මම දැක්කේ මගේ ජීවිතේ අවාසනාවන්තම දසුන් පෙළ. ලෝරා හිටියේ පාර අයිනේ ට්‍රොලියක. මගේ පැටව් තුන්දෙනා මට හොඳටම මතකයි. එයාලා හිටියේ පිටුපස අසුනේ. ඒත් එක්කම වාහනේ ඇතුලෙන් මගේ පැටව් එක්කෙනා දෙන්න අරගෙන යන හැටි මම ඇස් දෙකෙන්ම දැක්කා. විශාල ට්‍රක් එකක් මගේ වාහනේ පිටිපස්සෙන් ඇවිත් හප්පලා. මමත් ලෝරගේ ට්‍රොලිය තල්ලු කරගෙන රෝහලට ගියා. ඒත් එක්කම මට දුරකථන ඇමතුමක්. කයිල්ගේ තාත්තා නේද? සමාවෙන්න. දරුවගේ මොලේට හානි වෙලා අපට දරුවව බේරගන්න බැරි වුණා. අඩන්නද කෑගහන්නද මට හිතාගන්න බැරුවයි හිටියේ. ඒත් එක්කම තව ඇමතුමක්. මම කෑගහලා ඇහුවා එමාට කොහොමද? කෝ මගේ කේට්? සමාවෙන්න. මට අහන්න වුණේ එච්චරයි. මගේ ලස්සන සුරංගනාවිය දෙන්නත් අපිව දාලා ගිහින්. කාලෙ ගත වුණා. ලෝරට පියවිසිහිය ආවේ මාස ගානකට පස්සේ. ඒත් ඇයට දරුවෝ තුන්දෙනෙක් හිටි වග අමතකයි. සමහර දවස්වලට මට මැවි පේනවා මගේ ළමයි තුන්දෙනාව. නිදාගද්දී මම හැමදාම ඇහැරිලා මගෙන්ම අහනවා මේක හීනයක්ද? ටිකෙන් ටික ලෝරට සුව වුණා. මගේ දරුවන්ගේ රූප බදාගෙන ඇය තනිවම හඬනවා. මගෙත් එක්ක රණ්ඩු කරමින් අහනවා කෝ මගේ ළමයි? මේ සිදුවීම ගැන අපි දෙන්නට තිබුණු කේන්තිය නිසා අධිවේගී මාර්ගවල ට්‍රක් රථවල වේගය අඩු කරන්න කියලා අපි කෑ ගැසුවා. වේගෙන් ට්‍රක් රථ එළවන රේදුරන්ට පඩි දෙන්න එපා. අපේ දරුවෝ නැති උනේ ඒ වගේ කෙනෙක් නිසා. ඒ විදියට අපි දෙන්න ලොකු උත්සාහයක් ගත්තා මේ වේගෙන් යන ට්‍රක් රථවල වේගය අඩු කරන්න. අවුරුද්දක් විතර ගත වෙද්දී ලෝරා නැවත අම්මා කෙනෙක් වෙන්න සූදානම් වුණා. වෛද්‍යවරුන් අපට කිව්වා නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබෙන්න ඉන්න වග. ඒත් සිද්ධ වුණේ හාස්කමක්. අපට 3 නිවුන්නු ලැබුණා. ගැහැණු ළමයි දෙන්නෙකුත් ඒ එක්කම ලස්සන පිරිමි දරුවෙක්. හරියට අපට නැතිවෙච්ච කයිල් එමා සහ කේට් විදියටම. හැමෝම පුදුම වුණා. ඒ තුන්දෙනා අයත් ඉපදිලා නිවුන්නු වෙලා.
මුලින්ම මගේ අලුත් පැටව් තුන් දෙනාගේ මූුණු දකිද්දි මට මතක් වුණේ මාව දාලගිය මගේ පුංචිවුන් තුන් දෙනා. ඔව් ඒ අය ආයෙත් ඇවිත්. මමත් ලෝරත් මගේ අලුත් දරුවන්ට කියල දුන්නා එයාලට අයියෙකුයි අක්කල දෙන්නෙකුයි ඉන්න වග. ඒත් ඒ තුන් දෙනා ඉන්නේ අපට ගොඩක් ඇත සුර ලෝකෙක වග. දෛවය මට කළේ සරදමක් වුණත් මම කිසිදා අමතක කරන්නේ නෑ මේ සිදුවීම. ඉතින් මම හැමෝටම කියන්නේ කරුණා කර ඔබේ රථයේ වේගය අඩු කරන්න. දැනවදහනය විදෙස් පුවත් වෙත බරපතල සංකූලතා හේතුවෙන් මේ යන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව හොංකොං බලධාරීන් පෙන්වා දෙනවා. වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙන් හොංකොං හීරු හල්වල සහ පොදු මෘත ශරීරාගාරවල මල සිරඩු ගබඩා කිරීමේ පහසුකම් උපරිම ධාරිතාවෙන් පවතින බව එරට රෝහල් අධිකාරිය පෙන්වා දී තිබෙනවා. පවතින සීත කාලගුණය හේතුවෙන් ඇත වූ බරපතල සංකුලතා හේතුවෙන් මෙලෙස මේ යන රෝගීන් සංඛ්‍යාව වඩා ඉහළ ගොස් ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. ගත වූ දිනේදී නගරෙන් කොවිඩ් ආසාදිතයන් 34466ක් සහ මරණ 87ක් වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව නගරේ මිලියන 7.4ක ජනගහනය පිළිබඳ අනිවාර්ය කොවිඩ් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටද බලධාරීන් තීරණය කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කළේ රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් යහුසුලුව කටයුතු සිදු කරමින් පවතින බවයි. එමෙන්ම නායිකා කෙරි ලෑම් සඳහන් කළේ නගරේ වසාදවීමක් පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවයි. මේ අතර වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් අතර කොවිඩ් එන්නතෙහි කාර්යක්ෂමතාවය ජනවාරි අගවන විට 68 සිට 12 දක්වා අඩු වී ඇති බව නිව්යෝක් ප්‍රාන්ත පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු 12-17 අතර පිරිස අතරද එන්නතේ ආරක්ෂාවද 66 සිට 51 දක්වා ජනවාරි අගවන විට පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් මර්ධන එන්නතෙහි මාත්‍රා දෙකක් ලබා ගැනීම හේතුවෙන් වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වූ බවයි. මෙම ප්‍රතිඵල මගින් ළමුන් සඳහා විකල්ප එන්නත් මාත්‍රාවක් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය සහ ආසාදන හා සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා මොහුණු ආවරණ පැළඳීම ඇතුළුව ස්ථිර ආරක්ෂාව පිළිබඳ වැදගත්කම නැවත වරක් එරට තුළ ඉස්මතු වෙමින් පවතින බවයි නිව්යෝක් පර්යේෂකයන් පිරිස අවධාරණය කර ඇත්තේ. මේ අතර නවසීලන්තයේ වෙත ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන එන්නත් කරන ලද සංචාරකයන් සඳහා වන ස්වයං හුදකලාව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේ සිට එන්නත් කරන ලද සංචාරකයන්ට තවදුරටත් ස්වයං හුදකලාවීමට අවශ්‍ය නොවන නමුත් පැමිණීමේදී සහ පස්වන හෝ 6 වන දිනදී කොවිඩ් පරීක්ෂණයකට භාජනය වීමට අවශ්‍ය වනු ඇති බව අගමැති ජසින්ඩා ආඩන් නිවේදනය කළා. හෙට මාර්තු 2 වෙනිදා මෙරට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිහිටුවා ඇත්තේ 1951 වසරේ මාර්තු මාස 2 වන දිනයි. හෙළ හවුලනම් සංවිධානය පිහිටුවා සිංහල භාෂාව තුළ අරක්ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට මහඟු මෙහෙයක් කළ ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥයෙක් මෙන්ම සුප්‍රකට ලේඛකයෙකු වූ කුමාරතුංග මුනිදාස මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1944 වසරේ මාර්තු මාස 2 වැනි දිනයි. සිංහල භාෂා දිනය මාර්තු මාස 2 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එත් සමගින් රදරුපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.